ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ විශේෂයෙන්ම අපි කතා කරනවා මේ මිනිසෙක් වෙලා ඉපදුනාට පස්සේ පුරුදු කරගන්නට අමාරු දුර්ලභම ගුණධර්මයක් ගැන. ඒ වගේම ඒ ගුණධර්මයේ යම්කිසි කෙනෙකු තුල තියෙනවා නම් එයාට මෙලොවත් පරලොවත් බොහෝ යහපත සැලසෙනවා. ඔහුට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මිනිසෙක්ගේ ජීවිතයේ මැණිකක් නම් ඒ මැණික උපදාන ගුණය ගැනයි අද අපි කතා කරන්නේ. අතිශයින් විශේෂ ගුණයක්. ඉතින් මේ උතුම් මේ දහම් කාරණාව අපි ඉදිරියට විස්තර කරනවා. ඉතින් මේ ධර්ම දේශනාව විකාශනය කරවන්න දායකත්වයේ දරලා ධර්ම දානමේ පින රැස් කරගන්නේ කැනඩාවේ පදිංචි පින්වත් විජිතනන්ද සේනරත් මහත්මයා, ශ්‍රීමති ලොකු ගොඩැල්ල මහත්මිය, ඒ වගේම දරුවන් වන සාලික නුවින් සේනරත් පුතුන් විසින්. ඉතින් සැප්තැම්බර් මාස 25 වන දිනට මිය පරලෝ ගොස් වසරක් සම්පූර්ණ වන ජෝතිසේන සේනරත් පියාණන්ට මේ පින් අනුමෝදන් කරන්නටත්, මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත්, මේ ඇත්තන්ට ධර්ම දානයේ පින රැස් කර ගැනීමත් මේ තුල තිබෙනවා. ඉතින් ඒ නිසා බොහෝ දෙනාට යහපත සැනසෙල්ල සැලසේවා, මිනිසයන්ගේ සිත් තුළ මේ වටිනා ගුණධර්ම දියුණු වේවා කියන අදහසින් අද අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඉතින් ධර්ම දානය ලබා දෙන පින්වතුන් අපමණ සතුටටපත් වෙන්න මේ අන් අයට යහපත සලසවන්නට වචනයක් හරි මේ ලෝකේ පතුරවන්න ලැබීම ගැන. මිනිසෙක්ගේ ජීවිතේ මම කිව්වේ හොඳ මිනිසෙක් ඉන්නවා, පින්වන්ත මිනිසෙක් ඉන්නවා කියලා. ඒ මිනිසයාගේ ජීවිතේ මැණිකක් නම් ඒ මැණික උපදාන ගුණයක් තියෙනවා. ඒකෙන් තමයි මේ මැණිකට වටිනාකම එන්නේ. ඒ ගුණේ තමයි කෙලෙහි ගුණය. කෙලෙහි ගුණය තමන් ඒ කෘතගුණ සිහි කරන කෙනෙක් බව, කෘතගුණ දන්නා කෙනෙක් බව. කෙලෙහි ගුණ දන්නේ නැති කෙනාට තමන්ගේ ජීවිතේ මොනතරම් දක්ෂතා තිබ්බත්, මොනතරම් හැකියාව තිබ්බත්, මොනතරම් බලපුලුවන්කාරකම්, ධන සම්පatti, භවභෝග තිබුණත් ඒ කෙනාගේ ජීවිතේට ආලෝකයක් නැහැ. එළියක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ ගෞතම බුද්ධ ශාසනයේ ගුණධර්ම පුරුදු කරන අය, ඒ කියන්නේ මේ මිනිසෙක් හැදෙන්න උත්සාහ කරනවා නම්, බුද්ධ ශාසනයෙන් පිහිටක් ගන්න උත්සාහ කරනවා නම් එයා ඒ සියලු ගුණධර්ම පුරුදු කරන්න ඕන. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ගුණධර්ම නැත්නම් මේ බුද්ධ ශාසනයේ පුණ්‍ය කුසල් වපුරවන්න ඕන භූමිය තමයි කෙලෙහි ගුණය. කෙලෙහි ගුණ කියන්නේ සත්පුරුෂයන්ගේ භූමිය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒකට සත්පුරුෂයා යන්නේ ඉන්නේ, ඇවිදින්නේ, හිටින්නේ, ඉඳගන්නේ. සත්පුරුෂයා නිවෙස් හදන්නේ, සත්පුරුෂයා වගාදිගා කරන්නේ. ඒ ඔක්කොම කරන්නේ සත්පුරුෂයාගේ භූමියේ. ඒ සත්පුරුෂයාගේ භූමිය තමයි කෙලෙහි ගුණ දන්නා බවත් සිහි කරන බව. කතඤ්ඤු කත වේදී. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන එක දුර්ලභයිනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකේ ඇහෙන එක දුර්ලභයිනේ. ඒ වගේම දුර්ලභ කාරණාවක් තමයි කෙලෙහි ගුණ දන්නා බව, කෙලෙහි ගුණ සිහි කරන බව. මේ ලෝකේ ගොඩාක් තියෙන්නේ අපි අනිත් අයගෙන් කෙලෙහි ගුණ බලාපොරොත්තු වෙනවා. කළ උපකාර අපි කරපියෝ එයාලා මතක තියාගෙන ඉඳී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වුණාට අපි අපේ දිහා හැරිලා බලන්න ඕන. මම තමන් දිහා. මම කෙලෙහි ගුණ සිහි කරන කෙනෙක්ද, දන්න කෙනෙක්ද කියලා. එතකොට මේ අනිත් අය ගැන නෙමෙයි මේ කියන්නේ, තමන් ගැන. මම කෙලෙහි ගුණ සිහි කරන කෙනෙක්ද කියලා. නැත්තම් දැන් මේ ධර්ම දේශනා විටින් විට සිහි කරන්නේ, මොකද දැන් අපි මේ ගැන ගොඩාක් ධර්ම දේශනා කලින් කරලා තියෙනවා. මේක අමතක වෙනවා. නිසා නැවත මතක් කරනවා. අද අපූරු ලස්සන අතීත විස්තරයක් තුලින් මේක ඉස්මතු කරන්නේ අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ මේ ගැන ලස්සන විස්තරයක් වදාලා. අතීත ජීවිත කතාවක්, ජාතක දේශනාවක්.
එතකොට මේ ඇසුරෙන් අපි මේක ඉගෙන ගන්නට ඕන. දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ අතීතේ මොකක්ද අතීත විස්තරය වදාළේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා දැන් බුදුරජාණන් වහන්සේ කාලේ දැන් දේවදත්ත හිටියනේ කිසිම කෙලෙහි ගුණයක් නැති අසත්පුරුෂ ධාතුව. එතකොට දේවදත්ත සංඝයා අතර කියා හිටියා මේ අපි මට කාගෙන්වත් එහෙම උපදෙසක් ඕනේ නැහැ. මට හොඳට ධර්මයේ වැටහෙනවා. මම තමයි මේ ධර්මයේ මේ තේරුම් ගත්තේ. මමයි 이르දි උපද්දවා ගත්තේ. මමයි ආකහින් ගියේ. ශ්‍රමණ භාග ගෞතමී ඉතින් මට මොනවද කළේ කියලා අර බුදුරජාණන් වහන්සේට ගැරෙහිව්වා. ඉතින් සංඝයා කියා හිටියා මේ සියලු බුද්ධ ශාසනයේ සියලු පිහිට රැකවරණයේ තියෙන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණ නිසා මේ දේවදත්තට ඒකවත් තේරෙන්නේ නැහැ නේ කියලා. ඉතින් මේ කාරණාව සැලකරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔය දේවදත්ත ඔය කෘතගුණ දන්නා දකිනා බව කියන එක සසරේ පුරුදු කරලා නැහැ. හොඳට මතක තියාගන්න බුදු කෙනෙක් ළඟ වුණත් එහෙම නැත්නම් රහතන් වහන්සේලා ළඟ දෙව්ලොව සත්පුරුෂ දෙවියන් ළඟ ඔහුට යම් ගුණයක් උපදින්නේ යහ සංසාරික පුරුදු කරලා තියෙනවා නම් පුරුදු කරලා නැත්නම් උපදින්නේ නැහැ. දැන් හොඳට බලන්න ජාතක කතාවල ඔය වගේ අඩුපාඩු ගැන විස්තර කතා කරනකොට මේ ಗುಣධර්ම නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙයා ඉස්සරත් ඔහොම තමයි කියලා. එහෙනම් ඒ මේ දැන් වර්තමානයේට නෙමෙයි බර දෙන්නේ භාග්‍යතුන් වහන්සේ. අතීතයට ඒ වෙලාවේ. ඒ කියන්නේ යා අතීතෙත් ඒ අගුණේ පුරුදු කළා. දැන් බුදවරු ළඟත් ඒකම මත වුණා. ඒ නිසා දැන් පුරුදු කරන දේ තමයි ඔබට මේ ජීවිතේ මාර්ගඵල අවබෝධයකට හෝ දෙවියන් අතර හෝ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ළඟ හෝ ප්‍රකට වෙන්නේ ඔබගේ දැන් තියෙන චරිතෙම තමයි. ප්‍රකට වෙනවා එදාට. එතකොට මේ බුදුරජාණන් වහන්සේලා දන්නවා දකින්නවා මෙයාලා අතීතයේත් මේ වගේ කියලා. දැන් ඔබ කෙලෙහි ගුණ සිහි කරන්නේ නැති කෙනෙක් කෙලෙහි ගුණ දන්නේ නැති කෙනෙක් ඒ කාලවලටත් කෙලෙහි ගුණ දන්නේ දකින්නේ නැති අසත්පුරුෂයෙක් වේවි. එතකොට ඔබට මේ බුද්ධ ශාසනයේ තියෙන ගුණධර්ම පුරුදු කරගන්න සමාධි සමාපatti විදර්ශනා සමත විදර්ශනා වශයෙන් මේ මාර්ගය ඔබට පුරුදු කරගන්න අමාරු වුණත් ඔබ කෙලෙහි ගුණ දන්න කෙනෙක් නම් බුදු ඇසට පේනවා. කතඤ්ඤු කතවේදී දුර්ලභෝ ලෝකස්මින් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මේ ලෝකේ දුර්ලභ මිනිසෙක් විදිහට ඔබව බුදු ඇසට පේනවා. ඔබ කෙලෙහි ගුණ දන්න කෙනෙක් නම් බුදු ඇසට පේනවා. ඒ කරුණාවෙන් තෙතුන බුදු ඇසට පෙනුනොත් ඔබ ඒ බුදුරජාණන් වහන්සේගේ අපරිමිත මහා කරුණාවට ඥාන දැලට ඔබ අහු වෙනවා. එතකොට එදාට ඔබ සුදුසෙක් නම් ඔබ එදාට ඈතර වෙනවා. මාසුම් මරණ කෙනා දැලක් කෙලුවට පස්සේ ඒ දැලේ සිදුරට සරිලන මාළුව අහු වෙනවා. සිදුරට අඩුවෙක් කෙනා මාළුව දැලෙන් එළියට යනවා. ඒ වගේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මේ ශ්‍රී සද්ධර්මයේ නැමැති ඥාන දැල එළුවට පස්සේ ඒ මාළුව ලොකු වෙලා නම් ගුණ ධර්ම වලින් පෝෂණය වුණ කෙනෙක් නම් ඒ මාළුව කොහේ පීන හිටියත් අර දැලට අහු වෙනවා. දැන් අපි වැවකට දැලක් දැම්මොත් එක ශේස්ත්‍රයකටනේ දාන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඥාන දැල තුන් ලෝකෙම එළනවා. ඒතකොට සත්පුරුෂ භවෙන් කෙලෙහි ගුණ දන්නා භවෙන් වැඩුණ මත්ස්‍යා මේ සංසාර සත්වයා ඒ ඥාන දැලට අහු වෙනවා. ඒ ඥාන දැලට අහු වුණාට පස්සේ ඔහුගේ කෙලෙස් මාරිත වෙනවා. සංසාර ගමන අවසන් වෙලා යනවා. එහෙමයි සිද්ධ වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ වදාලා ওই දේවදත්ත සංසාරේවත් පුරුදු කළේ නැහැ කිව්වා කිලි ගුණ දන්නකම. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කුමක්ද අතීතයේ සිද්ධ වුනේ? එකල්හි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ රූරු මෙග ජාතකයේ වදාළසේක. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි එකල්හි බරණැස් නුවර ධනෙන් ආඩ්‍ය වූ බ්‍රහ්මණේ මේ සිටුවරේ ස්ත්‍රී දූර්ත සුරා දූර්ත වෙලා ධනය ගඟකට කපන ඉනි වගේ විනාශ කර කර නැසි පලක් නැති තැන ඔහුගේ ධනෙ සම්පූර්ණ විනාශ වුණාම ඔහුගේ මේ දුෂ්චරිතය නිසා තව ණය තුරුස් ගත්තා. අවසානයේ කොච්චර ණය වුණාද කියනවනම් ගේ දොරු ඉඩකඩම් ගෑණි පවාස ඉන්න වුණා. අවසානයේ තමනුත් තමන්ට අයිති නැති තරමට පාරට වැටුණා. තමනුත් තමන්ට අයිති නෑ. ගෙවල් දොරවල් ඔක්කොම අඹු දරුවෝ සින්න වුණා. අවසානයේ මෙයා කල්පනා කළා මේ කපටි මිනිසයා මේ මිනිස්සු මුලා කළා මං සියදිවි හානි කරගන්නවා කියලා. ඊට පස්සේ ණයකාරයෝ කොටම කිව්වා නිධානයක් මං හංගලා තියෙනවා. නුඹලගෙන් ගත්ත ණයවල ගණන් හිලව් ඇතුව ගංගානම් ගංගායිනට වරෙල්ලා. ඔක්කොම ආවා. ඊට පස්සේ මෙයා අර ගංගානම් ගඟේ අර මේ නිදන් ටික පොඩ්ඩක් ඉන්න මෙහෙම තියෙනවා කියලා අර ණයකාරයෝ බලාගෙන ඉද්දිම හිමීට ගඟකට ගිහිල්ලා ගඟේ මහා සැඩපහරට පැන්නා. දැන් සැඩපහරේ ගහගෙන ගියා. ඉතින් දැන් අර ණයකාරයන්ට හැංගීම යනවනේ දැන් මෙයා සීදී ව්‍යානි කරගත්ත මැරුණා කියලා. ඉතින් ණයකාරයෝ හිස් අතින් ගෙදර ගියා. මේ මිනිස්සයා සැඩපහරේට වැටිලා ගහගෙන යනකොට මේ කෑ ගහනවා යටිගිරියෙන් කෑ ගහගෙන යන්නේ. පින්තුනි සමහර අයට මේ මැරෙන චේතනාව කියන එක ඔය සියදි විහානි කරගන්න එන ආවේගය ඒ අවස්ථාවටපත් වුණ ගමන් නැති වෙලා යනවා. අපි කියමුකෝ එයාට ගඟ හෙලකින් පයින්ට හිතෙනවා කියලා. ඒ පැන්න ගමන්ම අර සියදි විහානි කරගන්න අදහස නැති වෙලා ජීවත් වීමේ ආසාව එනවා අර කන්දෙන් පල්ලහැට වැටෙන අතරතුර. එතන මොනවත් එපා කියලා කන්දෙන් පැන්න මිනිසයා බිමට වැටෙන්නේ මාව බේරගනියෝ කියලා. මොකවත් එපා කියලා ගිනි තියා ගන්න මිනිසයා ගින්න ඇවිලෙද්දී ගම වට දුවන්නේ මාව බේරගනියෝ කියලා. වහබොන මිනිසයා කිඳිරි ගාන්නේ මාව බේරගනියෝ කියලා. ඉතින් ඒ නිසා මේ ඒ සියදිවි හානි කරගන්නේ හැඟීම නම් කර්මයක්මයි. සියදිවි හානි කරගන්නේ නැහැ හැඟීම කර්මයක්මයි. ඒ කර්මයේ විසින් එයාට කන්දකින් හෙලකින් පැන්නත් වහ බිව්වත් බෙල්ල වැලේ දාගත්තත් එයාට ඊළඟට එන මේ ඉරණම කොයි වගේ දෙයක් වෙයිද දන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් මට මතකයි කාන්තලේ පැත්තේ ස්ත්‍රියක් තමන්ගේ දරුවෝ දෙන්නත් අරගෙන මේ සියදිවි හානි කරගන්න ඕන දරුවෝ දෙන්නත් මරාගෙන මැරෙන්න ඕන කියලා ත්‍රිකුණාමලේ ගිහිල්ලා අර ගල් පරමතින් මුහුදට පැන්නා. මේ එතන තියෙනවනේ අර කෝවිල් ළඟ ලොකු ප්‍රපාතේ. ඊට පස්සේ පයින්නකොට මොකද උනේ? දරුවෝ දෙන්න කුඩු පට්ටම් වුණා. මේ අර ස්ත්‍රී ඉතුරු වුණා. දරුවෝ දෙන්න වඩාගෙන තල්ලු කරගෙන පැන්නේ ගෑනු කෙනා. දරුවෝ දෙන්න මැරුණා ගෑනු කෙනා ඉතුරු වුණා. කොහොම විඳවිල්ලක්ද දැන්? කොහොමද? ඒ නිසා මේ සියදිවි හානි කරගන්න එක එච්චර භයානකයි. ඒවා හිතන එකත් භයානකයි. මොකද කෙනෙකුට හිතෙන්න පුළුවන් එකපාරෙන් ඔක මැරිලා යනවනේ කියලා. ඉතුරුනොත් විඳවන්න වෙනවා. මැරුණත් විඳවන්න වෙනවා. ඊට පස්සේ ඒ නිසා ඔය සියදිවි හානි කරගන්න හිතෙන එපා වෙලා ඉන්නයි රුවන්වැලි සෑයේ ශ්‍රී අඟුලිමාල මහා සෑයේ ඒ වගේ උතුම් ස්තූප වැඳලා පිරිත් කියලා තමන්ගේ ජීවිතේ තුනුරුවන්ට පුදලා ඉවසීමෙන් කටයුතු කරන්න ඕන මේ සංසාරේ භයානක බව සිහි කළා. අර මිනිසයා ඉතුරු වුණා.
දැන් ගඟේ ගහගෙන යනවා මාව බේරගනියෝ කියා. ওই ගඟ පාමුල බොහෝ ඈතක අපගේ මහා බෝධිසත්වයෝ මුවෙක් වෙලා ඉපදිලා රූරු මේ මෘගයා මේ මුවෙක් වෙලා ඉපදිලා අර රැලින් වෙන් වෙලා මහා සද්ධාන්තව වැඩිලා ඇඟ තිල් පාටයි රත්තරන් පාටයි ඇස් දෙක නිල් පාටයි අන්තටු රිදි පාටයි. ඉතින් හරිම ලස්සන මුවෙක් මහා දැවැන්තයි. තනියෙන් ඉන්නේ. ඒ ඉන්න ප්‍රදේශේ චූටි තනකොළ හැදිලා මේ බිම සල්ගස් තමයි හැමතැනම තියෙන්නේ. ඒ තනකොළ ගැන අටුවාවේ විස්තර තියෙනවා හරියට හාවෙක්ගේ යටි බඩ වගේ කියලා. එච්චර පුළුන් ගතිය වගේ තමයි චූටි තනකොළ හැමතැනම හැදිලා තියෙන්නේ. ඒ තන පිට්ටනියේ සල්ගස් යට ඉන්නේ මේ මුවා. ඊට පස්සේ මේ මුවාට හවස් කාලේ ඇහුණා මේ සද්දේ. ඉතින් මේ මුවාට දුක හිතිලා මුවා ගඟට පැනලා ගඟේ පීනගෙන ගිහලා අර මිනිස්සයා කොහොම හරි කරට අරගෙන ආව උඩට. අද කාලෙත් කලාතුරකින් හරි ඉන්නවනේ සතා සිව්පාව නිසා මිනිස්සුන්ගේ ජීවිතේ බේරෙන. අදටත් ඉන්නවා. එතකොට ඒ නිසා මේ දැන් උඩට ගෙනල්ලා ඊට පස්සේ අර මුවා ওই තියෙන පළතුරු එක දේවල් දීලා මේ මිනිස්සයාට කන්න බොන්න දුන්නා. මේ මිනිස්සයා ඔන්න ප්‍රകൃතිමත් වුණා. මුවාට කතා කරන්න පුළුවන්. මුවා කියනවා මම නුඹට ගමට යන්න පාර කියන්න. ඉතින් නුඹ ගමට ඵලයන්. හැබැයි උඹ මට පොරොන්දුවක් වෙන්නේ මම උඹගේ ජීවිතේ බේරුවා. මං වගේ මුවෙක් ලස්සන මුවෙක් ඉන්නවා මේ පැත්තේ කියලා කාටවත් කියන්න එපා. හරි කියමු. අසත්පුරුෂයා පොරොන්දු වෙනවා හිස් මුදුනේ අත්තියතියා. මහා පොළොවේ අතතිතියා. පරාණේ ගැන අතතිතියා. දරුමල්ලෝ ගැන මේ දරුමල්ලෝ අපේට තිතියා මේ පොරොන්දු වෙනවා සපත කරනවා අසත්පුරුෂයා. මගේ දරුවන් පල්ලා කිය. ඉතින් හරි භයානකයි. ඒ කියන්නේ එයාට ඒක ගාන එයාට තේරෙන්නේ නැහැ මේ ප්‍රකාශේ බරපතල බව. ඉතින් මෙයා පොරොන්දු වුණා. ඊට පස්සේ මුවා තමන්ගේ පිටේ තියාගෙනම තමයි අර නගරයට යන පාරට අර මිනිස්සෙක් ගිහින් දැම්මේ. ඊට පස්සේ ගිහින් දාලා මේ මිනිස්සෙක් ගියා. දැන් ඔන්න මුවා ආපහු ආවා. ඔය දවස වෙනකොට කර්මානුරූපව බලන්න මේ ස්වභාවය බරණැස රජුරුවන්ගේ රජබිසව හීනෙන් දැක්කා රත්තරන් පාට මුවෙක්ගෙන් බණ අහනවා. ඉතින් උදේ නැගිටලා කියනවා අනේ මට රත්තරන් පාට මුවෙක් ඕන බලන්න ඕන කතා කරන්න ඕන. ඊට පස්සේ රජුරුව පුරෝහිතයොත් එක්ක කතා කළාට පස්සේ කිව්වා රජතුමනි ඉන්න පුළුවන් ඒ වගේ අය හැබැයි අපි හොයමු කියලා සරුවාභරණෙන් ඇතෙක් සරසලා ඇතාගේ පිට රංකහවණු 1000ක් තියලා නගරේ අනබෙර යවමින් යවුවා රත්තරම් පාට මුවෙක් ඉන්න තැනක් පෙන්නන කියන කෙනෙකුට මේ ඇතා සහිත මේ වස්තුවත් සියලු ආභරණයෙන් සැරසුණු රාජ කන්‍යාවියෝ ආදී තෑගි දෙනවා කියලා. ඔය අනබෙරේ යනකොට තමයි අර අසත්පුරුෂයා කෙලින් එළියට ආවේ. අසත්පුරුෂ ධාතුවට ඒ ඔක්කොම ගානට සිට් වෙන හැටි මේ සසරේ ස්වභාවය. ආර්ය එළියට ආපු ගමන් ආර්ය කල්පනා කළා මේ වස්තුව ගත්තා නම් ණය ටිකක් දීවලා ආයෙත් පරණ විදියට සිටුමැදුර අරගෙන ආයෙත් පෙළවහක් වෙලා ආයෙ ඉන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි ඒ නැති වුණත් වස්තුව කාම සම්පත්තිය නැවත නැවත පතනවා. එකකින් මට්ටු වෙන්නේ මම මෙහෙම විනාශ වුණා නම් ඉදිරියටත් මෙහෙම නේද විනාශ වෙන්නේ කියලා කල්පනා කරන්න බෑ. ඊට පස්සේ මොකද වුනේ? මෙයා කිව්වා මම දන්නවා. ඔන්න රාජමාලිගාවට ගෙන්නන්න ගියට පස්සේ කිව්වා මම දන්නවා මට ඉන්න තැනත් පෙන්වන්න පුළුවන්. සියලු වස්තුවයි ඒ ඔක්කොම ටික මේ රජුරු අර මිනිසයාට ලබලා දුන්නා. ලබලා දීලා හිනා යන් මේ අපි
ඒ මුවා බලන්න කියලා. ඉතින් රජ්ජුරුයි සේනාවයි මේ වනේ වට කළා. ඊට පස්සේ මෙයා කිව්වා දැන් චූටි තනකොළ තියෙන භූමියට අපි ආවා. ඒ නිසා රජතුමනි සේනාව නවත්තලා අපි පොඩ්ඩක් ඉස්සරහට යන්න. රජ්ජුරුව කිව්වා සේනාව එහෙනම් කැලේ වට කරන්න කියලා අර චූටි තනකොළ තියෙන අර ලස්සන සල් ගස් තියෙන අඹ ගස් තියෙන අර පරිසරයට ආවා. ඇවිල්ලා වට කරන සද්දෙටයි කෑ ගහන හඬටයි ඇහිච්ච ගමම්ම මොවා හිතුවා අර මිනිස්සයා නිසාම මට මේ බය උපදින්නේ කියලා. මේ ලෝකේ යම් බයක් ඇති ගැනීමක් උපදිනවා නම් අසත්පුරුෂ බාලයා නිසාමයි උපදින්නේ. සත්පුරුෂයා නිසා ලෝකෙට බය ඇති ගැනීම උපදින්නේ. ඊට පස්සේ මොකද උනේ? දැන් රජ්ජුරුව කෑ ගහලා අරයා දිශාව පෙන්නුවා නතන ඉන්නේ මොවා කියලා. රජ්ජුරුව දුනු ඊතල අමෝරා සද්ද කරනකොට මොවාර වන ගොබෙන් නැගිට්ටා. නැගිටලා ඉස්සරහට රජ්ජුරුව බැලුවා වටේට මහා සේනාවක් ඉන්නවා. බැලුවා මට පිහිට තියෙන්නේ රජ්ජුරුව ළඟමයි කියලා. රජ්ජුරුව ඉන්න දිශාවට ඔළුව පාත් කරගෙන ආවා මොවා. ඉතින් ඊට පස්සේ රජ්ජුරුව බය වුණා අනේ කියලා. ඉතින් දුනු ඊතල අමෝරා ගන්නකොට අර මොවා කිව්ව රජතුමනි ඔබතුමාට යහපතක් වේවා. ඔබතුමා ආපු වැඩේ සිද්ධ වෙනවා. මං වාගේ මුවෙක් ළඟට මේ මෙච්චර සේනාවක් හැඳවාගෙන ආවේ කවුද කියලා මට කියන්න කිව්වා. ඊට අර කටහඬේ මිහිරට රජ්ජුරුවගේ හිත උණුණා. දුනු ඊතල දැම්මා මුවා ළඟට ආවා. ඉතින් මුවා රජ්ජුරුවෙන් අහන රජතුමනි මම මේ වනේ හැංගවිලා අනිත් මුවන්ටවත් මං ගාවට එන්න බැරි විදිහට හැංගවිලා ඉද්දී මෙච්චර සේනාවක් මන් ළඟට ගෙනාවේ කවුද? ඊට පස්සේ මේ පෙන්නවා මේ මෙන්න මේ මිනිසයා කියලා. මුවා කියනවා රජතුමනි මේ දරකඩක් දියෙන් ගොඩට දැමීම උතුම්. ඇත ඒ වුණාට මේ ලෝකේ පවිතු මිනිසුන්ට උපකාර කිරීම නම් හරියන්නේ නැහැ කියෝ. දිහේ අර එක කියන්නේ දිහේ යන දණ්ඩට පිහිටක් වෙතත් පෙර සිට නපුරු දුදනං හට පිහිට නොවව් යන බස සැබෑ කලේ මට කියලා ගුත්තිල පණිතුමා කියා කියන්නේ. මේ වතුරේ ගහගෙන යන දරකඩක් ගොඩට දැම්මොත් ඒක යහපතයි. ඒක අඩුම තරමේ ලිපට හරි ගන්න පුළුවන්. ඉන්නක් හරි හිටවන්න ගන්න පුළුවන්. නපුරු දුදනෙකුට උපකාර කළොත් කෑම බීම දීලා සරපේ විසගෝර සරපෙක් හදනවා වගේ. ඒතර රජුරු අහනවා මේ රජුනි මේ මොනවද කියන්නේ? දැන් කවුරු ගැනද ඔය කියන්නේ? සතාසිව්පාව ගැනද මිනිස්සු ගැනද ඔය කියන්නේ? මං ඔය කියේ මෙන්න මේ මිනිසයා ගැන කිව්වා. ඇයි මෝ රජුනි කිව්වා? මම මේ ගොමුවේ තනියෙන් ඉඳිද්දී අහිංසකව පාඩුවේ වෙන මුවෙකුටවත් මගෙන් කරදරයක් නැහැ කිව්වා. මේ ගඟේ කෑ ගහගෙන යන මිනිහෙන්ගේ ජීවිතේ බේර ගන්න ඕන කියලා මං ගඟට පැනලා මෙයා බේරගත්තේ. කාණ්ඩ බොණ්ඩ දීලා මගේ පිටෙන් මනුස්ස පියස කිට්ටුවට මං ගෙන්නන්නේ ගියේ. ඔහුගෙන්ම මට බිය පැමිණුණා කිව්වා. රජතුමාට ආවා මේ අසත්පුරුෂයා ගැන ආවේ ගියා. එසැනින්ම කිව්ව කෝ කඩුව මේකගේ හිස්ස සිඳින්න. Tamanda පිහිට වුණ තැනටම කෙනෙහිරිකම් කළා කිව්වා. ඊට පස්සේ මුවා කියනවා රජතුමනි මේ හැටි මේ ලෝකේ ස්වභාවය. ඒ නිසා රජතුමනි දෙන්නෙකුට හානි කරන්න එපා කිව්වා. එකක් තමයි පඬිතයාට හානි කරන්න එපා කිව්වා. හොඳ ගුණවත් නැනවත් පඬිතයෙකුට හානි කළොත් එයාගේ මනුස්ස ලෝකෙට වෙන්න තියෙන යහපත නැති වෙනවා. සහ තමාන්ට ගොඩාක් පව් රැස් වෙනවා. ඒ නිසා හොඳ මිනිස්සුෙකුට කරදරයක් කරන්නම හොඳ නැහැ. ඒ වගේ තමයි බාල අසත්පුරුෂයාටත් හානියක් කරන්න හොඳ නැහැ. ඒකට හේතුව තමයි ඔවුන් මනුස්ස ලෝකෙ ඉන්නේ මේ කාලේ විතරයි. මැරිච්ච ගමන්ම නිරේ.
ඒ නිරේ ඉපදුනාට පස්සේ මහා ගිනි දැල් මැද ඉන්න තියෙන්නේ. ලෝදිය බොණ්ඩ තියෙන්නේ. ගිනිගුලි කණ්ඩ තියෙන්නේ. ඉතින් ওই පව් කරන ජනයා මේ අවසාන සීතල හුළඟත් මනුස්ස ලෝකෙන් ලබන එක අනේ දවසක් වැඩිපුර ලැබපු ආවේ. අවුරුදු කෝටි ගණන් ගිනි දැල් මත ඉන්න තියෙන එකෙක් අනේ මෙයා මේ මනුස්ස ලෝකෙ එක දවසක් හරි හිටපු ආවේ. ලෝදිය බොන ගිනිගුලි ගිලින ජීවිතයක් උරුම කරගන්න මේ නිරිසතා. අනේ මේ මිනිසයන්ට කරදරයක් තමයි. නමුත් එක දවසක් හරි මේ මනුස්ස ලෝකෙ හිටපු ආවේ. පව්. ඔබගේ පවුලේ කෙනෙක් ගොඩාක් පව් කරනවා නම් ඔබ ඇසුරු කරන අය අසත්පුරුෂ නම් ඔය අසත්පුරුෂයෝ නැසේවා වෙනසේවා කියලා ද්වේෂය ඇති කරගන්න එපා. මේ සිත වඩන්න මේ අය එක දවසක් හරි ජීවත් වේවා කියලා. ඇයි ඒ? ඔවුන්ට අවසාන සීතල පොදත් මේ ගත වෙන දවසේ විතරයි. පව්. පාපී අසමජ්ජහති අන්ධබාල ප්‍රදජ්ජන මේ පව්කාර අයට සාප කරන්න එපා. මේ සිතම වඩන්න අනේක දවසක් හරි ජීවත් වේවා කියලා. මොකද ඔවුන් ඊළඟට යන ලෝකේ විඳින දුකත් එක්ක. මිනිසෙක් මැරෙනවා කියලා දැනගත්තට පස්සේ දොස්තරලා වුණත් කියනවා ලෙඩාට කැමිති කෑම බීම මේ අයට කන්න බොන්න දෙන්න කියලා. අවසාන නිසා. ඒ නිසා අපිට තේරෙනවා නම් මේ මිනිස්සයා යන්නේ නිරේ කියලා. මේ අවසාන කාලේ ටික සැනසෙල්ලේ ඉන්න මේ සිත වඩන්න. ඒ නිසා නුවණැති ජනයා පඬිතයාගේත් බාලයාගේත් මරණය ගැන කලබල වෙන්නේ උත්සුක වෙන්නේ. ඊට පස්සේ කියනවා ඔබතුමා යමක් මේ අසත්පුරුෂයාට දෙන්න පොරොන්දු වුණා නම් ඒකත් දෙන්න. ඊළඟට මමත් ඔබතුමාගේ කටයුත්ත ඇවිල්ලා කරන්නම් කිව්වා. එතකොට බලන්න මම කල්පනා කරේ මේ ජාතක කතාව කියවද්දි සංසාරේ ගුණධර්ම පුරුදු කරන්න මහ බෝධිසත්වයන්ට දේවදත්තයා කරේ තියාගෙන යන්නත් සිද්ධ වුණානේ. අර මැරෙන්න ගිය දේවදත්තයා බේරගෙන කණ්ඩ බොණ්ඩ දීලා කරේ තියාගෙන නේද මනුස්ස පියසට ගිහින් දැම්මේ. සංසාරේ ගුණධර්ම පුරුදු කරද්දී දේවදත්තයෝ කර පිටින් ගෙනියන්න වෙයි. පාරමී පුරණ සංසාරේ ජාලිය ක්‍රිෂ්ණ ජිනාදී පින්වන්තයෝ එදා ජූජක බමුණා නම් වූ දේවදත්තයාගෙන් කොයි තරම්නම් කසපහර කෑවද. ඒ නිසා ඔබ සංසාරයේ දුක් කෙලවර කරන්න කැමති නම් මේ දුකෙන් එතර වෙන්න කැමති නම් ගොඩාක් පෞකාර ජනයාගේ ගුටි බැටවලට ලක් වෙන්න සිදුවේවි. ගොඩාක් අසත්පුරුෂයන්ගෙන් ඇනුම් බැනුම් තාඩන පීඩන හිංසන වද බන්ධනවලට ලක් වෙන්න සිද්ධ වේවි. ඔවුන් නිසාම ඔබගේ මෛත්‍රිය දියුණු කරගන්නට. ඔවුන් නිසාම ඔබගේ ඉවසීම දියුණු කරගන්නට වෙනවා. මේක තමයි සංසාරේ. මේක තමයි සංසාරේ. බුදුරු නැති යුගයක අස්වද්දන අස්වැන්න මේ බීජවල අස්වැන්න බුදුරු ලෝකේ පහළ වුණාට පස්සේ සත්පුරුෂයෝ ලෝකේ පහළ වුණාට පස්සේ රහතුන් ලෝකේ පහළ වුණාට පස්සේ ඔබට සුවසේ භුක්ති විඳින්න පුළුවන්. ගුණධර්ම පුරුදු කරගන්න අමාරුයි. නමුත් ඒ පුරුදු කරන ගුණධර්මයෙන් ඔබගේ සියලු දුක් නැසලා දානවා. ඊට පස්සේ ඒ රජතුමා මේ කියනවා යම් පුදුම හිතෙනවා. තමාට යමෙක් ද්‍රෝහි වුණා නම් ඒ කෙනාටත් ද්‍රෝහි නැත්තම් ඒ රූරු මුව රජතුමනි ඔබතුමා ඒකාන්තයෙන්
ඒ වගේම මේ මෝ රජුනි නුඹටත් මම වරයක් දෙනවා. රජුරෝ කිව්වා. ඕන දෙයක් ඉල්ලන්න දෙන්නම් කිව්වා. අනේ රජතුමනි මෙයාට මොනවද දීලා යවන්න? අපි වෙනුවෙන් ඔය රජවරු වෙන පොරොන්දු ඉෂ්ට කරයි කියලා කවුද දන්නේ? ඒතර මුවාටත් කල්පනාවටපත් වුණා රජවරු පොරොන්දු වුණාට ව කරන්නේ නැතේ කියලා. කියනවා සුවිජානං සිංගාලානං කියනවා මේ හිවලුන්ගේ හඬෙන් හොයන්න පුළුවන් ඔය කෑ ගහන්නේ හිවලෙක් කියලා. කුරුල්ලේ කෑ ගහනකොට ඔය ගිරවෙක් මයිනෙක් ඔබේ කියලා හිතන්න පුළුවන්. පක්ෂින්ගේ හඬින් හොයන්න පුළුවන්. ඒ වුණාට මිනිස්සු කටහඬින් හොයන්න බෑ. කොයි වගේ මිනිහෙක්ද කියලා. රජතුමනි සතා සිව්පාවක් කටහඬින් හොයන්න පුළුවන්. මිනිස්සු හොයන්න බෑ. ආදරෙන් සෙනෙහසින් ළඟට ඇවිල්ලා ඒ මිනිහව විපත්තිය කරලා යනවා. ඔබගේ ජීවිතේ නැද්ද ඒ වගේ අත්දැකීම්? ආදරෙන් සෙනෙහසින් අනේ කියලා ළඟට ඇවිල්ලා පුදුම විදියට අසරණ විදියට ඇවිල්ලා වැඳ වැටිලා අවසානයේ මහා විනාශයක් නැස්පැත්තියක් කරලා පැනලා යන්නේ නැද්ද? අපේ ජීවිතේ නම් මොන ගිහිලා තියෙනවා. මහා ශ්‍රද්ධාවන්ත විදියට ඇවිල්ලා ශ්‍රද්ධාව වැක්කිරෙනවා කතා කරනකොට. තෙත් වෙනවා පොළොව. අවසානයේ පොරවෙන් ඔළුවට ගහලා පයින්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකේ ස්වභාවය මේ අවුරුදු දහස් ගානකට කලින් මහා බෝධිසත්වයෝ තිරිසන් ජීවිතේ ඉඳගෙන කියපු කතාවක්. ඒ කාලේ මේ බෝධිසත්වයන්ගේ වචනවලට අර නිකලෙස නොවුන පමාව විතරයි. සම්බුද්ධත්වයට පත් වෙලා නැති එක විතරයි. දැන් වචනේ වටිනාකම ඉච්චරම. හරිනේ. ඉතින් තමන්ගේ ජීවිතේ මැණික රත්තරනේ කියලානේ මැණික් රත්තරන් කියලානේ මේ පෞල් පන්සල් වෙන්නේ. පස්සේ කොහොමද මේ ගහ මරා ගන්න හැටි? ඊට පස්සේ කොහොමද මැණික රත්තරනේ කියලා ඊළඟට පෙරේතයා යකා යක්ෂණි මෝසලි කියලානේ පටන් ගන්නෙ. ඉස්සෙල්ලා කියන්නේ මොකද්ද? මැණික වස්තුව. අර ඉස්සෙල්ලා කියපු එක තමයි ඉස්සෙල්ලාම ආදරෙන් සෙනෙහසෙන් ලං කරගෙන පස්සේ මේ අනිත් පැත්ත හැරෙනවා කිව්වා. ඒ නිසා මේ ලෝකයේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. කලබල වෙන්නේ නැතුව මේ සවම්පත් වලින් හොඳට අහලා නේත්‍රා දෙකෙන් හොඳට බලලා ඔය තියෙන මනසින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. සෑම මොහොතකම අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේම සත්‍ය වෙන බව ධර්මයේම සත්‍ය වෙන බව ඔබට සෙනෙහසින් ඔබ ළඟට පැමිණි කෙනෙක් වීරසක වී ඔබට විනාශයක් කොට යද්දී හිතන්නේ ඒකාන්තයෙන් මගේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සත්‍යයි කියලා. ඒ ධර්මයේ තියෙනවා. සතා සිව්පාව හඳින් හොයන්න පුළුවන් මනුස්සයා හඳින් හොයන්න බෑ කියලා. ධර්මයේනේ සත්‍ය වෙන්නේ. ඔබට මේ පිනක් දහමක් කුසලයක් යහපත් දෙයක් වුණත් මහා දේවදත්තයෝ ගොඩක් මැදින් කරගෙන යන්න තියෙන්නේ. එතකොට හිතන්න අපේ මහා බෝධිසත්වෝ පෙරම් පුරුණට දේවදත්තක් කරන් ගෙනියන්න සිද්ධ වුණා කියලා. අර ජාලිය ක්‍රිෂ්ණ ජිනාවන්ට දේවදත්ත ගෙනුත් බැට කන සිද්ධ වුණා කියලා. ඒ නිසා මේ ලෝකෙත් එක ගැටෙන්න එපා. මේ ලෝකෙට සාප කරන්න එපා. මේ මිනිසුන්ට දෙස් තියන්න එපා. මේක තමයි පින්වතුනි සංසාරේ. මේකට කියන්නේ සංසාරය කියලා. ඒක ASCII පුරුදු කරගන්න මේ උතුම් ගුණ, කෙලෙහි ගුණ දන්නා දකින බව. ඊට පස්සේ රජුරෝ කියනවා අනේ නෑ මං එහෙම කරන්නේ මේ මම ඔබතුමාට දෙනවා වරයක් කියලා. ඊට පස්සේ කියනවා එහෙනම් මේ සත්තු මරන්න එපා කියලා මේ අබේ දානෙ ඉල්ල ගන්න. ඊට පස්සේ රජුරෝ මේ මුවාලව මේ අර බිසවට බණක් කියලා රටේ අනබෙර පැතිරෙව්වා මේ මෝ මරන්න තහනම් සත්තු මරන්න තහනම් කියලා. ඊට පස්සේ දැන් මෝ දැන් වැඩි වෙලා හැම තැනම ගම් වලට පැනලා ගම් වල තියෙන ගොවිතැන්පත් කනවා මෝ.
ඉතින් මිනිස්සු කල කෝලහල කළා මේ මෝ වැඩි වෙලා ගොවිතැනක්වත් හරියට කරගන්න බෑ. ඒවා ඇවිල්ලා කාලා පයින්නවා කියලා. රජ්ජුරුවෝ කිව්වා මගේ රටම නැසිලා ගියා. මිනිස්සු එකතු වෙලා මම මේකට විකල්පයක් ගන්න නැහැ කියලා මිනිස්සු මාව මැරුවත් මම රෝරු නම් ඔය මෘගයාට නෙමෙයි මුවාට මේ වෙච්ච පොරොන්දුව මං කඩන්නේ නැහැ. සියල්ල නැති වුණත් මං පොරොන්දුව කඩන්නේ නැහැ කිව්වා. ඊට මිනිස්සු ඉතින් නිහඬ වෙලා ගියා. ඉතින් අවසානයේ මේ කතාව අර මුවාට ආරංචි වෙලා මුවා සියලු මුව රැස් කළා කිව්වා. මේ අයිතිකාරයෙක් නැති තැනකට ගිහිල්ලා තිය මොනවා හරි කාපල්ලා අයිතිකාරයෙක් ඉන්න තැනක් හොයාගන්න එපා. අයිතිකාරයෙක් නැති ඉන්න තැන් කොහොමද හොයාගන්නේ? එයාගේ කුඹුරේ එයාගේ කෙත වටේ කොළ අතු ගහලා තියෙනවා නම් අමු කොළ කඩලා අනිත් පැත්ත හරවලා ගහලා තියෙනවා නම් දැනගන්න මේකේ මිනිස්සු ඉන්නවා කියලා ඒ කුඹුරට යන්න එපා කියලා. මේ පින්වතුන් විශ්වාස කරනවාද? අද දක්වාම හේනක් ගොවිතැනක් කළා වටේ කොළ අතු කඩලා ගැහුවොත් මුවෝ ඉන්නේ අදට. සිද්ධ වුණේ ඉන්දියාවේ. නමුත් ලංකාවෙත් ඒක අදටත් සිද්ධ වෙනවා. තමන්ගේ කුඹුරේ හේනේ වටේට අමු කොළ කඩලා ගැහුවොත් එහෙම මුවෝ එන්නේ නැහැ. ඒ එදා ඉඳලා කියන බුදුරජාණන් වහන්සේ. ඒක සිද්ධ වුණේ. ඉතින් මේ විදිහට මේක සිද්ධ වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කාලේ රජුරෝ අපගේ ආනන්ද. ඊට පස්සේ ඔය ගඟේ ගහගෙන ගිහිල්ලා විනාශය කරපු මිනිසයා දේවදත්ත. අර මුව රජු වෙලා ඉපදලා හිටි මහා බෝධිසත්වයෝ. දැන් බලන්න සංසාරේ දේවදත්තයා කෙලිහි ගුණ කියන එකවත් පුරුදු කරලා නැහැ. ඉතින් ඒ පුරුදු කරලා නැති නිසා බුදුවරුන්ගේ කාලෙත් කෙලිහි ගුණ දන්නේ නැති දකින්න නැති බවම එනවා. මතක තියාගන්න මේ කාලේ ගුණධර්ම දියුණු කරන්න අමාරුයි. හැබැයි පුරුදු කරගත්තොත් ඒකේ පිහිට නම් සුළුපටු නැහැ. උදාහරණයක් ගත්තොත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සිටින කාලේ උතුම් බුද්ධානුභාවයේ මුල් කොටගෙන පින්වන්තයෝ හැමතැනම උපදින්නේ. ඒවා මුල් කරගෙන මිනිසෙන්ට ගුණධර්ම දියුණු කරගන්න ලේසි. හරියට තෙත්තු පොළොවේ ලිඳක් කනිනවා වගේ. තෙත්තු පොළොවේ ලිඳක් කනිනකොට ඉක්මනින් කනින්නත් පුළුවන් පොඩි දුරක් හරියනකොට වතුරක් එනවා. තෙත්තු පොළොවේ වැහි කාලයක ලින් කනිනකොට. ඒ වගේ බුදුවරුන්ගේ කාලේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පිරිනිවන් පාලා ඒ ධර්මයේ ඒ විදිහටම කතා කරන එක ඈත් වෙලා පාපයෙන් ඉරිසියාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් මිනිස්සු කුහක වෙලා වාසය කරන යුගයක අර ගුණධර්ම ඉරිතල්ලා තියෙන්නේ පොළව කරකුට්ටම් වෙලා තියෙන්නේ. අන්න ඒ කාලෙක ලිඳක් කනින්න ගියොත් ලේසිද අමාරුද? ඒ පොළොව තෙත් සහිතව වැස්ස කාලේ එක උදැල්ලෙන් ගන්න පස්පිඩ ගන්න පායන කාලේ මාස ගණන් මහන්සි වෙන්න වෙනවා. පොඩි වලක් අරගන්න. බෑ වැස්ස කාලේ හාරපු ලිඳේ වතුර පායන කාලෙට හිඳෙන්න පුළුවන්. මොකද ඒ දියසීරාව අර වැස්ස මුල් කරගෙන ඉන නිසා. නමුත් පායන කාලේ අමාරුවෙන් නමුත් ලිඳක් හාරලා එහි දිය උල්පතක් හම්බ වුණොත් ඒ උල්පතම තමයි. ඒක පායන කාලයටත් තියෙනවා වැස්ස කාලයට කොහොමදත් තියෙනවා. ඒ නිසා මේ යුගයේ ගුණධර්ම පුරුදු කරගත්තොත් අමාරුවෙන් නමුත් පුළුවන් විදිහට ශක්තිපමණි වැටි ගුණධර්මයක් පුරුදු කරගත්තොත් ඒකම පිහිටට එනවාමයි. පළවෙනි ගුණධර්මයේ කරගන්න කෙලෙහි ගුණේ. දැන් උදාහරණයක් ගත්තොත් මේ දැන් ඊළඟට තමයි විශේෂයෙන් මම මේ කතාවත් එක තමයි මට මතක් වුණේ පින්වත්නි. දැන් මේ ජාතක කතා දිහා සහ බුදුරජාණන් වහන්සේ අතීත තොරතුරු ගැන විස්තර කරනකොට ගොඩාක් විස්තර 100% නෙවෙයි ගොඩාක් විස්තර බුදුවරු නැති කාලයක තමයි පුරුදු කරපේව පේන්නේ. ඒකට හේතුව මොකද්ද?
බුදුවරුන් නැති කාලේ පුරුදු කරපු ගුණ ධර්ම තමයි මහත් ඵල විදිහට ඇවිල්ලා තියෙන්නේ. හේතුව ඒක අතිශයින් අමාරු නිසා. දන් දීම හොඳට බලන්න. දන් දීම, ඊවසීම, මෛත්‍රිය, කරුණාව, නෙක්ඛම්මය බුදුවරු නැති කාලෙක තපසට ගිය හැටි, රජකම අත්හැරපු හැටි. බුදුවරු රහතුන් ලෝකේ පහළ වෙච්ච කාලේ රජකම අත්හැරීම අරුමයක් නොවේ. මොකද ඒවට බුදුරජාණන් වහන්සේගේ රහතුන් වහන්සේලාගේ තේජසත් එකතු වෙනවා. බුදුවරු නැති කාලයක දන් දෙනවා කියන එක, අත්හරිනවා කියලා කියන එක තමන්ගේ ස්ව උත්සාහයෙන් අප්‍රමාණ කැපවීමෙන් කරන්න ඕන එකක්. එනිසා බුද්ධ කාලේ වගේ පහසුකම් සහ පරිසරය නැති වුණත් අද කාලේ යම්කිසි කෙනෙක් ගුණධර්මයක් පුරුදු කළොත් ඒක හරි ප්‍රබලයි. පහන් හැමතැනම පත්තු වෙනකොට තියෙන පහනක එළිය එච්චර පේන්නේ නැහැ එක පහනක. පහන් ඔක්කොම නිවි ගිය තැන දැල් වෙන පුංචි පහන එළියත් ඈතට පේනවා. ඒ පහනේ තේජස වැඩි. හේතු අඳුර වැඩි නිසා. පහන් අඩු නිසා. දැන් අඳුර වැඩි ක්ලේශ අන්ධකාරය. පහන් අඩුයි. කිම කෙලෙහි ගුණ දන්න දකින අය අඩුයි. ඒ නිසා ඔබ යම්කිසි ගුණයක් පුරුදු කළොත් කෙලෙහි ගුණ දන්නා දකිනා බව ඔබ වෙනම පේනවා දෙවිවරුන්ට. අන්ධකාරයකම පහනක් වගේ. කෙලෙහි ගුණ කියන්නේ මේ වගේ එකක්. දැන් උදාහරණයක් ගත්තොත් ජීවක බුද්ධ කාලේ හිටපු ජීවක පිංගතුණි මේ සාලවතී කියන ගණිකාවගේ බඩේ ඉපදුණි. ඒ සාලවතී මේ දරුවා ඉපදිච්ච ගමන් පොට්ටනියක ගැට ගහලා කූඩේක දාලා නගරේ කුණු දාන කුණු ගොඩට ගිහින් දැම්මා. ඊට පස්සේ ඒ දරුවා කෑකොස්සන් ගහනකොට උතනින් උදේ පාන්දර රාජසේවිට යන අබේ රාජකුමාරයා ඒ දරුවා දැකලා මේ අනේ කවුද ඒ කෑ ගහන්නේ කියලා බලන්න කියලා පොඩි දරුවෙක් කියලා දරු සෙනෙහස උපද්දවගෙන ගිහිල්ලා අබේ රාජකුමාරයාගේ මාලිගාවේ පෝෂණය කළා. කුණු ගොඩකත් මැරෙන්නේ නැතුව හිටපු නිසා ජීවක කිව්වා. රජකුමාරෙක් වගේ හැදිච්ච නිසා කෝමාර බච්ච කිව්වා. ජීවක කෝමාර බච්ච. ඊට පස්සේ මේ ජීවක පස්සේ කාලේ කල්පනා කළා ශිල්පයකින් ජීවත් වෙන්න ඕන මං කියලා. තමයි තක්ෂශිලාවට ගිහිල්ලා වෙදකම ඉගෙන ගත්තේ. අවුරුදු 7ක් වෙදකම ඉගෙනගෙන එයා ඊට පස්සේ අවසානයේ කිව්වනේ මේ යොදුනක් දිග යොදුනක් පල්ලේ භූමිය යොදුනක ප්‍රදේශය ඇවිදලා බෙහෙතට ගන්න නැති එකක් හොයාගෙන ඉන්න කියලා තිබ්බේ නෑ. එච්චර දක්ෂයි හැම ගහක් ගැනම දන්නවා. ඉතින් මොහු කරපු පළවෙනි වෙදකමෙන්ම ජීවකට හම්බුණා ගොඩක් වස්තුව. ඒ කියන්නේ සිටු දේවියෙක්ගේ ඔළුවේ කැක්කුමක් සනීප කළේ. එයාගෙන් 4 ලක්ෂයක් සිටු මේ සිටුතුමාගෙන් 4 ලක්ෂයක් පුතාගෙන් 4 ලක්ෂයක් ඊට පස්සේ ගේලිගෙන් 4 ලක්ෂයක් මේ විදිහට කහවණු 16 ලක්ෂයක් විතර මේ කොහොමරි විශාල කහවණු තොගයක් ඊළඟට වටිනා කරත්තයක් 16 මෙයාට පළවෙනි වෙදකමෙන් හම්බ වුණා. මෙයා පළවෙනි වෙදකමෙන් හම්බෙච්ච සියලු වස්තුව අරගෙන ආවේ අබේ රාජකුමාරයා ළඟට. සියලු වස්තුව අබේ රාජකුමාරයාගේ පාමුල තියලා මේ 12 වියැති මේ තරුණ ජීවක කියනවා පියාණනි මාව දරුවෙක් වගේ ඔබතුමා මාව හැදුවා. මගේ ජීවිතයේ රැකුනේ ඔබතුමා නිසා. මට මේ පළවෙනි මගේ ශිල්පයෙන් ලැබිච්ච සියලු වස්තුව ඔබතුමා සතුයි. ඔබතුමාට පඳුරක් වේවා කියලා පාමුල තියෙනවා. ජීවක. තවම බුදුරජාණන් වහන්සේ මොන ගිහිලත් නැහැ ජීවකට.
කොහොමද මේ මේ වපුරාගෙන ඉන්න හැටි බුදුවරු ළඟ අස්වැන්න නෙලන්න කෙලෙහි ගුණේ. ඊට පස්සේ කියනවා මේ ජීවක අනේ මට ඕනේ අහවල් දැන් හොඳ ඉඩමක් තියෙනවා භූමියක් ලස්සන මාලිගාවක් හදන්න ඔයාට මමත් උදව් කරන්නම් කියලා. ඒක මුල් කරගෙන අබේරාජ කුමාරයා ජීවකට ලස්සන මාලිගාවක් හදලා දෙනවා. ජීවකට වටිනා පස්සේ කාලේ වුණත් වටිනා දෙයක් ලැබුණොත් ජීවකට ලැබිච්ච වටිනා වස්තුවක් මට ලෝකේ වටිනාම දේ දුන්නේ බුදුරජාණන් වහන්සේ කියලා රත්තරම් පාට මේ සලුවක් බුදුරජාණන් වහන්සේට පූජා කිරීම මුල් කරගෙන තමයි මේ අදටත් මිනිසුන්ට සංඝයාට සිවුරු පූජා කරන්න බුදුරජාණන් වහන්සේගෙන් අවසරය ලැබුණේ. එතකල් පාරේ වැටිලා තියෙන රෙදි කෑලි වලින් සිවුරු මැහුවේ. ජීවක තමයි පළවෙනි රෙදිකට පූජා කළේ. වටිනා දේ වටිනා විදිහට දැක්කා. වටිනා විදිහට පිදුවා. මම ඔක වෙයි සිහි කළේ. හොඳට බලන්න. අම්මලා තාත්තලා පඩිය ගන්නකොට සිහි කරන්නේ තමන්ගේ දරුවෝ ගැන. ඊට පස්සේ දරුවන්ට උදව් පදව් කරලා ඔක්කොම ටික කරලා රස්සාවල් වලට යවලා මේ විශ්වවිද්‍යාලය යවලා හැම වියදමක්ම දරලා ගොවිතැන්පත් කරලා වියදම් යවන්නේ. අවසානයේදී ඒ ළමයා රස්සාවක් කරන් පඩිය ගත්තට පස්සේ පළවෙනි පඩිය ඇවිල්ලා අම්මගේ තාත්තගේ අතේ තියෙනවද? නැත. එවෙන්න සොයාගන්න බැරිය. ඉතින් ඒ නිසා මේ පළවෙනි පඩිය ගත්ත ගමන් මතක් වෙන්නේ මට කාර් එකක් ගන්න ඕන, ගේ අතන හදන්න ඕන, මෙහෙම හදන්න ඕන, මෙහෙම හදන්න ඕන. ඉතින් අමුතුම ලෝකයක්. ඉතින් ඒව ගැන කතා කරලා වැඩකුත් නැහැ, පසුතැවිලි වැඩකුත් නැහැ. දැන් මේ බණ අහන අයත් අහන්නේ ගොඩාක් වැඩිහිටියයිනේ. ඉතින් ඒ අයට ඒකට මේවා ඇහෙනකොට මුල ගිහිල්ලා ඉවරයි. ඒ නිසා දැන් පසුතැවිලි වෙන්න කාරණාවක් නෙවෙයි. මේ ලෝකේ හැටි තේරුම් ගන්න. ඉතින් ඔබටත් ඒ කාලේ ඔවා මතක් වුනේ නැත්නම් ඔබගේ දරුවන්ට කොහොම මතක් වෙන්නේද? ඉතින් ඔබට වැරදිච්ච තැන හදන්න නම් දරුවන්ට මේ වචනේ ඇහෙන්න ඕන. එනිසා මේ වචන ඔබටත් වැඩි ඇහෙන්න ඕන ඔබගේ දරුවන්ට. ඒ දරුවෝ නොමග නොයීම පිණිස, මේ මිනිසුන්ට අම්මගේ තාත්තගේ අගේ තේරෙීම පිණිස, කෙලෙහි ගුණ මතක් වීම පිණිස මේ කෙලෙහි ගුණ අනාගතේ නැති වෙනවා. අපි ගුරුවරුන්ට ගුරු පඬුරු ගැන අපි කතා කරනවා. දැන් ඔන්ලයින් වලින් නම් උගන්වන්නේ, ඉන්ටර්නෙට් එක හරහා නම් ඉන්නේ. ඔහුගේ ගුරුවරයා වෙන්නේ මොකද්ද? මේ ගුරුවරයා ගැන තේරෙන්නේ නැත්නම් ඔහු ප්‍රතික්ෂේප කළා තවත් ඉන්ටර්නෙට් එකෙන් තව ගුරුවරයෙක් තෝරාගත්තා. ඒතර කෝ ගුරු පඬුරු හොයන්නේ කොහොමද? කෝ අර ගුරුවරුන්ට තියෙන ආදරේ, සෙනෙහස, ගුරුවරුන්ට ළමයි ගැන තියෙන ආදරේ, සෙනෙහස, ඒව කොහොමද? අනාගතේ මේ ඔක්කොම නැති වෙලා යනවා. අඬන්න එපා, වැළපෙන්න එපා, ශෝක කරන්න එපා, සුසුම් හෙලන්න එපා. මාගේ බුදුරජාණන් වහන්සේ වදාලා නම් මේ සංස්කාර ධර්මය අනිත්‍යයි කියලා. ඒම නෙවෙයිද මේ පසක් වෙන්නේ? අනිත්‍යමයි ඇස් වලට පේන්නේ. අනිත්‍යමයි කන් වලට ඇහෙන්නේ. ඒ නිසා මේ අනිත්‍ය දිහා බල ඉන්න පුළුවන් වුණොත් ඔබට අපි කාටවත් ලොකු දෙයක්. දැන් අපි පහුගිය කාලවලදී මේ ළමා ලපටින්ගේ තියෙන මේ චරිත ස්වභාව ගැන එක එක විදිහට සංවේගයෙන් ශෝක ප්‍රාප්ත වෙලා කතා කළානේ. නමුත් ඇත්තටම නුවණින් විමසා ගන්නට කල්පනා කළොත් ඉතින් මේ වගේ ඇති අරුමයක් නැහැ. මොකද තමයි අනිත්‍ය. බුදුරජාණන් වහන්සේ වදාලා නම් අපි ළඟට හරි සංවේගව කතා කළා මේ ළමයි දෙමව්පියෝ මරණ සිද්ධි ආරංචි වෙනකොට. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ වදාලා නේද අනාගතේ මෘග සංඥාව පහළ වෙලා එක කොටා ගන්නවා කියලා. ඉතින් ඒකටනේ පරිසරෙ මෙහෙම හැදෙන්නේ. පියාට ගරු කරන්නේ නැහැ, මවට ගරු කරන්නේ නැහැ, ගුරුවරුන්ට ගරු කරන්නේ නැහැ, පවුලේ වැඩිමහල් අයට ගරු කරන්නේ නැති යුගයක්. ඇවිල්ලා දස වර්ෂයට මිනිසයන්ගේ ආයුෂ අඩු වෙන විස්තරයක් බුදුරජාන් වහන්සේ වදාළනේ. බුදුරජාන් වහන්සේ වදාළ වචනේ විශ්වාස කරන්නේ නැද්ද? ඒක සිද්ධ වෙනවා නේද යම් දවසක? ඒ සිද්ධ වීමේ පෙර නිමිති පහළ වෙද්දී පවා බුදුරජාන් වහන්සේ වදාළ දේ සත්‍යයි කියලා නේද හිතන්න තියෙන්නේ. මැරෙන මොහොතේ මේ සියල්ල අත්හැරලා යන්න සිද්ධ වෙනකොට සබ්බම් පහය ගමනීය බුදුරජාන් වහන්සේගේ වචනේ සියල්ල අත්හැරලා යන්න වෙනවා. ඒ සත්‍යයි කියලා
බුදුරජාණන් වහන්සේ වදාළ දේ සත්‍යයි කියලා හිතාගෙන මැරෙන්න නැත්තම් සැනසෙල්ල. මේ අල්ලා ගන්න නැතුව. ඒ නිසා ගුණධර්ම ගැන ඔබ මේ කල්පනා කරන්න. මේ යුගයේ අස්වැන්න මේ කුඹුරු වපුර ගන්න ගුණධර්මවල. වපුරනකොට ලොකුවට පේන්නේ නැහැ. පොඩ තමයි. ඔක වැඩෙන්න ගන්නවා ඊට පස්සේ. බුදුරු ළඟ අස්වැන්න නෙරලා භුක්ති විඳලා සැනසෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මඟපල් ලැබූ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනයා කලින්ම වපුරපු අය. බුදුරජාණන් වහන්සේ ළඟ ඒ අස්වැන්න නෙළුව අය. ඒ නිසා ඔබ ධර්ම අවබෝධයේ නැමැති අස්වැන්න නෙලීම පිණිස දැන් ගුණධර්ම දියුණු කරගන්න. දැන් ලොකුවට දෙයක් පේන්නේ නැති වෙයි. කෙලේ ගුණ සිහි කරනකොට ඔබගේම කනට ගහයි. ඊළඟට ඒකට කවුරුවත් ප්‍රශංසාවක් කරන්නේ නැති වේවි. ඔබ ගණන් ගන්න නැති වේවි. ඔබ පිස්සේ කල්පනා කරන්න බැරි මෝඩ මිනිහෙක් කියලා කියාවි. නමුත් ඉවසාගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් දයාවෙන් මේ මිහිරි බුදුබණ පද ශ්‍රවණය කොට තමන්ගේ හිත සනසාගෙන වපුරා ගන්න ඔබගේ ජීවිතේ සසුන් කෙත. ඉතින් ඒ නිසා මේ විදිහට ගුණධර්ම ඉතින් දියුණු කරගන්න තමන්ට යහපතක් ලැබුණා නම් යම් කිසි තැනකින් මට මතකයි තව ගාතාවක් අවසාන වශයෙන් සිහි කරන්න. හරි ලස්සනයි. තියෙනවා ඉරණ්ඩා පුචි මන්දාවා අथवा පාලි බද්දකා මඳුන් මදුත්තිකෝ වින්දේ සෝහිතස්ස දුමුත්තමෝ. හරි ලස්සනයි. මීපැණි අත්‍යවශ්‍ය කෙනෙක් මීපැණි හොයාගෙන යනකොට ඒ මී වද බැඳලා තියෙනවා එරඬු ගහක හෝ කොහොඹ ගහක හෝ එරබදු ගහක. මී වද බැඳලා තියෙන්නේ. ඉතින් මී පැණි හොයාගෙන ගිය මනුස්සයට ඒ ගහ තමයි හොඳම ගහ. පැහැදිලිද? කත්තියා බ්‍රහ්මනා වෙස්සා සුද්ධා චණ්ඩාල පුක්කුසා යස්මා ධම්මං විධානෙය සෝහි තස්ස නරුත්තමෝ. ඔබට යම් දහමක් වැටහුණේ රජ කුලයේ කෙනෙක්ගේ බණ පදේ ඉන්නම්, බ්‍රාහ්මණ කුලයේ කෙනෙක්ගේ බණ පදේ ඉන්නම්, වෛශ්‍ය කුලයේ මිනිසෙක්ගේ බණ පදේ ඉන්නම්, ශූද්‍රයෙක්ගෙන් ඇහිච්ච බණ පදයකින් ඉන්නම්, චණ්ඩාල වසලයෙක්ගේ ඊළඟට මේ කුළුපොතු කර්මාන්තයේ යෙදෙන අයගේ පහන්ම කියලා ලෝකයේ සම්මත කුලයක කෙනෙක්ගේ වචනයකින් නම් ඔබට ධම කියන එක තේරුණේ. ඔබගේ ජීවිතයේ උත්තම මිනිසයා වෙන්නේ ඔබට මේ බණපදේ කියපු කෙනා. පැහැදිලිද? ඉතින් ඒ නිසා ඔබට ඔබගේ ජීවිතේ යහපත සැලසුවේ කොතනද? ඒ තැන ඔබගේ ජීවිතේ උත්තම, පවිත්‍ර, පිරිසුදු, පූජනීය තැන බවට පත් කර ගන්න ඕන. ගෞරව කරන්න ඕනේ. කෙලෙහි ගුණ දක්වන්න ඕනේ. ඒකට තමයි ඔබගේ ජීවිතේ සුවපත් වෙන්නේ. කෙලෙහි ගුණ දන්නා දකිනා. ඒ වගේම මේ අමාරු කාලේ ගුණධර්ම පුරුදු කර ගන්න මහන්සි වෙන. සිදුවෙන සෑම අසාධාරණයක් සහ මේ ලෝක විපරිණාමයක් ඉදිරියේ බුදු කෙනෙක්ගේ ධර්මයේ සත්‍යම සිහි කරන පින්වන්තයෝ බවට පත් වෙන්න ඔබට වාසනාව ලැබේවා.